समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, සම්බුද්ධ භාෂිතය තුලින් නිවෙන ශ්‍රාවකයෙකුට ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තමන්ගේ අභ්‍යන්තරය සුවපත් කර ගැනීමේ පිණිස ලෝකෝත්තර මාර්ග අංග වැඩෙන ආකාරයේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මොකද මේ අවුල කවරෙක්වත් කරපු දෙයක් නොවන නිසා. මේ ගැටලුව තවත් කෙනෙක් කරපු දෙයක් මත ඇතිවෙච්ච ප්‍රශ්නයක් නම් අපිට ඒ කෙනත් එක්ක කතා කරලා යම් විකල්පයකට එන්න පුළුවන්. නමුත් මේක කවුරුත් කරපු එකක් නෙමෙයි. මිනිස්සු හිතාගෙන ඉන්නව එහෙම කරපු එකක් කියලා. ඒ නිසා මිනිස්සු නොපෙනෙන දෙවි කෙනෙක් ගැන අදහසක් අරගෙන උඩ බලන දෙවියන්ට කී ඉන්නවා. දෙවියන්ට කිව්වට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ එහෙමනම් මේ එකට පෑහි මේන ප්‍රශ්න දෙවියන් වහන්සේ විසින් විසඳා දිය යුතුයිනේ. කෙසේ හෝ දෙවියන් වහන්සේ විසින් මේ අවුල निराකරණය කරලා දිය යුතුයි. නමුත් එහෙම निराකරණය කරලා දෙන්න දෙවියන්ට බැරි බවම තේරෙනවා මේ අත්දකින්න අරබුද ඉදිරියේ. හරි. දෙවියන්ට යදින්නේ නැති ආඥා කරන්නේ නැති පිළිසරට හරි අසාධාරණයක් වුණාට කමක් නැහැ කියමුකෝ. නමුත් දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ උදෙසා යාඥා කරන්නන් උදෙසා සාධාරණයක් කළ යුතුයිනේ. ඒ බඳු සාධාරණයක් කළ යුතුයමයිනේ දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේ තාම සාධාරණ කෙනෙක් නම් විශ්ව සාධාරණ රීතියත් එක්ක දෙවියන් වහන්සේ බැඳී ඉන්නවා නම් දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේට යාඥා කරන්නන් උදෙසා හෝ ඇහුම්කන් දිය යුතුයි. ඒ බඳු ඇහුම්කන් දීමකුත් නැති බව අපට පේන එකෙන්ම දෙවියන් වහන්සේටත් කළ හැකි දේවල් සීමා සහිතයි. දෙවියෝ නැහැ කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. දෙවියන් වහන්සේටත් අපේ පවතින මේ ක්‍රමවේදයට අභියෝග කිරීමට හැකියාවක් නොමැති බව වඩාත් පැහැදිලි. මොකද දෙවියන් වහන්සේට යාඥා කරන අයත් කුසගින්නේ වේදනාව විඳිනවා. දෙවියන්ට යාඥා කරන අයත් රෝගී තත්වයන් මැද පීඩාවට පත් වෙලා. දෙවියන්ට යාඥා කරන අයත් නොයෙක් ආකාරයේ අනේක ආකාර දුක්ඛ ස්කන්ධයන්ගෙන්ම යට වී සිටිනවා. එවනම් මේ දුක්ඛ ස්කන්ධයේ ඉදිරියේ දෙවියන්ටද කළ හැකි දෙයක් නොමැති බව අපට මනාව පැහැදිලි. ඊටාම හොඳින් පැහැදිලි. එතකොට මේ ස්වභාවය තේරුම් ගත්ත සැබෑ ශ්‍රාවකෙක් හැටියට අපි සෑම වෙලාවකම උනන්දු විය යුතුයි මේ අරබුදය සකස් වෙන ප්‍රබල බන්ධනයේ වෙච්ච බන්ධනයෙන් නිදහස් වෙන්න. මේ අරබුදය බන්ධන සහිතයි. මේ මානසික බැම්ම තරම් ලෝකේ ප්‍රබල බැම්මක් ලෝකේ තවත් නැහැ. මානසික බැම්ම තරම්. මේ මානසික බැම්ම හරිම ප්‍රබලයි පින්වත්නි. මේ මානසික බැම්මේ තියෙන ප්‍රබල භාවය සුළුපටු එකක් නෙමෙයි. මේක ඇඟ බඳිනවට වඩා භයානකයි. ආදරවන්තයෙකුට ඇති වෙන බැම්ම ලණුවකින් ගැට ගහපු එකක් නෙමෙයිනේ. මානසික බැම්මක්. අම්මා සහ පුතා අතර ඇති වෙන බැඳීම මානසිකව ඇති වෙන බන්ධනයක් මිසක් කවුරු හරි ගැට ගහලා පටලවලා දැන් ඔන්න එකට ඉන්න ඕන දැන් බැඳිලා ඉන්නේ කියලා එහෙම එකක් නැහනේ. මේ මානසික බැඳීම ලෝකයේ අතිශය ප්‍රබල බන්ධනයක්. මේ ලෝකයේ පවතින අතිශය ප්‍රබල මානසික බන්ධනය පවතින තාක්කල් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ මානසික බැම්ම අතිශය ප්‍රබලයි. මේ මානසික බැම්මට අපි අහු වෙලා මානසික බැම්මින් අපි මිරිකිලා මානසික බැම්ම මත පිහිටා අපි විඩාවටපත් වෙලා පීඩාවටපත් වෙලායි අපි ඉන්නේ. ඒ නිසා
මේ මානසික බැම්ම ලිහා ගත යුතුයි. මේ මානසික බැම්ම ලිහා ගන්න පොටක් ලෝකෙට පේන්නේ මොකද පොටත් මානසිකයි. මානසිකව ඇතිවෙන බැඳීමේ ධාරිතාවය අපේ හැසිරීම් වලින් පෙනුනට මානසික බැම්මී පොට කොහෙන්ද හොයාගන්නේ කියලා මිනිසුන්ට හොයන්න බෑ. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ ඔස්සේ ජීවිතේ ගලපන්නේ නැති කෙනෙකුට. එහෙම කෙනෙකුට මේ බැම්ම මේ පොට කොහෙන්ද ගැට ගැහුනේ කියන එක හොයාගන්න බෑ. හොයාගන්නම බෑ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකයේ මේ මානසික බැම්ම ඇතිවෙච්ච පොට භෞතිකව හොයාගන්න පුළුවන් සීමාවට වඩා මානසිකව හොයාගත යුතු තත්වයක්. මොකද මේ කියන්නේ ගැටේ ඇතුලේ තියෙන්නේ පොටත් ඇතුලේමයි තියෙන්නේ. ගැටේ ලියා ගන්නවා නම් පොට එළිය හොයන්න එපා. මොකද ඇතුලේ ගැටේ නම් එළිය පොටක් හොයලා වැඩක් නැහනේ. ඇතුලේ තියෙන ලෙඩකට එළියෙන් බෙහෙත් ගාලම හොඳ කරගන්න බෑ. ඇතුලේ බලපතල අපි හිතමුකෝ සැරව ගෙඩියක් තියෙනවා කියලා. එතකොට ඒ සැරව ගෙඩිය පළලා ඇතුලේ තියෙන සාරය සැරව බුබුලේ තියෙන සාරය අයින් කිරීම පිණිස ඇතුලෙන් මොකක් හරි වැඩපිළිවෙල, ඒ කියන්නේ ගෙඩිය පළලා ඇතුලේ තියෙන සාරය අයින් කරලා දාන්න අපි උනන්දු විය යුතුයි. ඒ සාරය අයින් කිරීම පිණිස වැඩපිළිවෙලක් අපි හදාගත යුතුයි. ඒ සාරය ඉවත් කළ යුතුයි. ඒකට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්නම ඕන. ඒ ඇතුලේ තියෙන සාරය අයින් කරන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැතුව සැරව ගෙඩිය උඩින් තෙල් ගෑවා කියලා කවදාවත් ලෙඩේ හොඳ වෙන්නේ නැහනේ. අපිත් කරන්නේ ඇතුලේ ඇතිවෙච්ච මේ ගැටයට ඇතුලේ ගැට ගැහිලා තියෙද්දි මේ ගැටේ ලිහා ගන්න එළියෙන් පොටක් හොය අපි ඇවිදිනවා. අපිට කවදාවත් එළියෙන් පොටක් හම්බ වෙන්නේ නැහැ. එළියෙන් පොටක් හම්බ වෙන්නේ නැති නිසා ගැටයත් ඇතුළෙන්ම පවතින නිසා පොටත් ඇතුළෙන්ම හොයාගන්න දක්ෂ වෙන්න. ඇතුළේ පොට එළියෙන් හොයන්නම එපා. හොයලා වැඩක් නැහැ පින්වත්නි. හොයලා වැඩක් නැහැ. හෙව්වට හම්බ වෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට දේශනා කළා මේ ලෝකයේ සැබෑ මිනුම් දණ්ඩ ධර්මයේම කරගන්න. ධර්මයේ ඔස්සේ තමන්ව විමසන්න. ධර්මයේ ඔස්සේ ලෝකය විමසන්න. ධර්මයේ ඔස්සේ පුද්ගලයා විමසන්න. අභ්‍යන්තර බාහිර හැම අත්දැකීමක් ඔස්සේ හැම අත්දැකීමක්ම ධර්මයේ ඔස්සේ විමසන්න පටන් ගන්න. ඒ ධර්මයේ ඔස්සේ විමසන ශ්‍රාවකයා කවදාවත් අමාරු වෙටින්නේ නැහැ. කවදාවත් අමාරු වෙටින්නේ නැහැ. පින්වත්නි මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. මේක තියෙන්නේ සරාග සූත්‍රයේ. කතමේ චත්තාරෝ මොන වගේ 4 දෙනෙක්ද ලෝකයේ විද්‍යාමාන වෙන්නේ? සරාගෝ සදෝසෝ සමෝහෝ සමානෝ ඉමේකෝ භික්කවේ චත්තාරෝ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති. මේ ලෝකයේ තුල විද්‍යාමාන වෙන පුද්ගලයන් 4 දෙනා තමයි රාග සහිත පුද්ගලයා. එතකොට රාග සහිත පුද්ගලයා තුල රාගයේ විතරක්ද තියෙන්නේ? නෑ, ද්වේෂයක් තියෙනවා. මෝහය කොහොමත් තියෙනවා. මානය කොහොමත් තියෙනවා. රාගයේ බලවත්ව තියෙනවා. සරාගෝ සදෝසෝ සමහර අය ඉන්නවා ද්වේෂ සහිතයි. ඔන්න ඔය පුද්ගලයෝ 4 දෙනා විතරයි ඉන්නේ ඇත්තටම. ඊට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරා සමෝහෝ මෝහ සහිත පුද්ගලයා. සමානෝ කිව්ව මාන සහිත පුද්ගලයා. මෙන්න මේ 4 දෙනා තමයි ලෝකේ ඉන්නේ. එතකොට ගුණමකුකම, බද්ධ වෛරය, පටිගය, ඊට පස්සේ එකට එක කරන මේ වගේ චරිත නැද්ද? ඉන්නවා. ඒ ඔක්කොම මේ ASCII දාලා අපිට කතා කරගන්න පුළුවන්. මේ සරාගී පුද්ගලයා කියන පුද්ගලයා මෙන්න මේ ඒකයි මේ නොයෙක් අනේකාකාර පාප අකුසල ධර්මයන් සිද්ධ වීමට බලපාන අකුසල් මූලය රාගය, ද්වේෂය, මෝහය, මානය. මේ ටිකයි. රාග, ද්වේෂ, මෝහ, මාන තියෙන තැනක පින්වත්නි ඕනෑම අකුසලයක් කෙරෙන නොයෙක් ආකාරයේ අකුසල ධර්මයන් විසින් මැඩ පවත්වන යට කරන පුද්ගලයාව ලෝකේ විද්‍යාමාන වෙනවා. එhmenan අපි උනන්දු විය යුතුයි, අපි දක්ෂ විය යුතුයි මේ රාග, ද්වේෂ, මෝහ, මාන කියන පුද්ගලභාවය අභිබවා ගියපු විරාගී, වීතදෝෂී, වීතමෝහී, මාන රහිත පුද්ගලෙක් වීමට.
එතකොට ඒ පුද්ගල භාවය තුළ අපි ක්‍රමානුකූලව ශක්තිමත් වුණොත් එයා නිවන කරා කළ යුතු දෙයක්වත් නැහැ. මොකද රාග ද්වේෂ මෝහ ක්ෂය වෙච්ච තැනක තමයි නිර්වාණය කියලා කියන්නේ. රාගක්ඛයෝ නිබ්බාණං කියලා කිව්වේ ඒකයි. රාගයේ ක්ෂය වෙන එකම තමයි නිර්වාණය කියලා කියන්නේ. ද්වේෂයේ ක්ෂය වෙන එක, ද්වේෂයේ ක්ෂය කරලා දාන එකම තමයි නිර්වාණය කියලා කියන්නේ. මෝහයේ ක්ෂය වෙන එක, මෝහයේ ක්ෂය කරලා දාන එකම තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒතර රාගයේ ක්ෂය වෙච්ච තැනක, ද්වේෂයේ ක්ෂය වෙච්ච තැනක, මෝහයේ ක්ෂය වෙච්ච තැනක නිවන් පිණිස කළ යුතු කවර දෙයක්වත් ඒ පුද්ගලයාට ඇත්තේ නැහැ. එහෙමනම් අපි මේ ඔක්කොම කරන්නේ සිල් රකින්නේ, භාවනා කරන්නේ, ප්‍රඥාව දියුණු කරන්නේ, දන් දෙන්නේ. නොඑක් දේවල් අපි කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. ඔක්කොම කරන්නේ රාග ද්වේෂ මෝහ මැඩ පවත්වන්නයි. රාගය, ද්වේෂය, මෝහය කියන ස්වභාවයන් ටික සම්පූර්ණයෙන් අයින් කරලා දාන්නයි අපි මේ ඔක්කොම වැඩපිළිවෙල කරන්නේ. එතකොට රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන් අයින් කරලා දාපු තැනක තමයි සැබෑ අවබෝධය කරා අපි විචිත්ත අවබෝධය තුලින් නැගී හිටපු ශ්‍රාවකයෙක් ගොඩ නැගින්නේ. මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. ඒ පළවෙනි චත්තාරෝමේ භික්කවේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති කතමේ චත්තාරෝ 4 දෙනෙක් ඉන්නවා ලෝකේ. කොහොම 4 දෙනෙක්ද? දැන් බලන්න මේ ලෝකේ වරද්ද ගන්න විදිය මිනිස්සු. මේ ලෝකේ විද්‍යාමාන වෙන පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනාටම ලෝකේ වරදින්න පුළුවන්. ඒ කියන්නේ මේ බඳු චරිත ලක්ෂණ සහිත පුද්ගලයෝ ඉන්නවා නේද කියන අවබෝධයේ පුද්ගලයාට නැති වුණොත් එහෙම එයා මේ ධර්මයේ කියලා අධර්මයට අහු වෙන්න පුළුවන්. විරාගය කියලා රාගයටම අහු වෙන්න පුළුවන්. නිවීම කියලා කැළඹීමටම අහු වෙන්න පුළුවන්. එතකොට පටිසෝතගාමී කියලා අනුසෝතගාමීකටම අහු වෙන්න පුළුවන්. ආර්ය මාර්ගය කියලා අනාර්ය ප්‍රතිපදාවකට අහු වෙන්න පුළුවන්. එහෙම අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ අහුවෙච්ච ඉඩකඩේ ප්‍රමාණයට අනුව පින්වත්නි එයාගේ දෘෂ්ටිගත වීම සිද්ධ වෙලා සමහර විට ධර්මාවබෝධයේ කරා ඇති මාර්ගයේ මෙයා තුල වැහිලා යන්න පුළුවන්. කොහොම 4 දෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ ලෝකේ ඉන්නවා සමහර අය ඉන්නවා කොහොමද රූපය මිනුම් දණ්ඩක් කරගෙන රූපේටයි යා පැහැදෙන්නේ. අන්න බලන්න. එතකොට යා ධර්මීය හොයලා තියෙන්නේ බාහිරි. රූපේ මිනුම් දණ්ඩක් කරගෙන රූපේටයි යා පැහැදිලා තියෙන්නේ. එතකොට රූපේ මිනුම් දණ්ඩක් කරගෙන රූපේට පැහැදුනාම එයා බලන්නේ දැන් හාමුදුරු කෙනෙක් නම් කොණ්ඩේ කපලා තියෙන්නේ කොහොමද? ඊට පස්සේ හාමුදුරු සිවුරු පොරවන්නේ කොහොමද? පාත්‍රය යතේ තියෙනවද? ඔක්කොම බලන්නේ රූපේ. රූපේ මිනුම් දණ්ඩක් කරගෙන පැහැදුනොත් ලොකු පටලැවිල්ලකට අපි අහු වෙන්න වෙනවා. ඒ කියන්නේ රූපේ මිනුම් දණ්ඩක් කොට රූපයට පැහැදුණු තැනැත්තෙක් වෙන්න එපා. මොකද රූපයෙන් කෙනෙක්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශේවත් එයා මතු කරන ආධ්‍යාත්මයවත් හොයාගන්න බෑ. කොහොමද එහෙම ආධ්‍යාත්මයක් හොයාගන්නේ? ඒ කියන්නේ ලෝකයේ ඉන්නවා රූපේ මිනුම් දණ්ඩක් කරගෙන රූපයේ කෙරෙහි පැහැදුණු පුද්ගලයා. ඒ කියන්නේ රූපේ මිනුම් දණ්ඩක් කරගෙන රූපයට පැහැදුනොත් වෙන අවුල තමයි ඒ පුද්ගලයාට කවදාවත් ආධ්‍යාත්මික විමුක්තිය කරා යන්න බෑ. රූපේ කොහොම එකක් වුණත් කමක් නෑ. ඒක මිනුම් දණ්ඩක් කරගන්න යන්න එපා. මිනුම් දණ්ඩක් කරගන්න යන්න එපා. ද සමහර රහතන් වහන්සේලා හිටියා. උන්වහන්සේලාගේ මේ හැමේ වර්ණයේ එච්චර වර්ණවත් නෑ. හැබැයි නිකලස්. සමහර ස්වාමීන් වහන්සේලාට හරිම මිටි. උන්වහන්සේ සමහර අසාමාන්‍ය මිටි. එතකොට ඒ අය රූපේ මිනුම් දණ්ඩක් කරගෙන රූපයෙන් තමයි අවබෝධය හොයන්නේ. ගියේ සමහරලාට මේ මිටි ස්වාමීන් වහන්සේලාට උසුළු විසුළු කර ආපු අවස්ථා පවා මේ බුද්ධ දේශනාවේ ධර්මයේ තියෙනවා හරියට. නමුත් අවබෝධයේ වෙනසක් නැහැ. අර එක රහතන් වහන්සේ නමක් දැකලා වස්සකාර ඇමතිවරයා කට ඇරලා කියනවනේ අර බලපන් අර හාඳුරු නිකන් වඳුරෙක් වගේ කියලා තියෙනවනේ. පෙනුම එච්චර හොඳ නෑ. හැබැයි එයා ධර්මයේ හිව්වේ පෙනුම හරහා. ඒ නිසා එයාට ධර්මය අල්ලන්න බැරි වුණා කවදාවත්. අර බලපන් අර හාමුදුරු හරියට නිකන් වඳුරු පැටියෙක් වගේ නේද කියලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ මිනිහා ලොකු අමාරුවක පැටලෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කතා කරලා කිව්වා මොකද්ද වස්සකාරෝයා කිව්වේ. ඊට පස්සේ මින් බලාගත්තා. වහාම සමාව ගන්න කිව්වා.
ඒතට එයාට හරි ලැජ්ජාවක් හිතුණා. එයාගේ පිරිසත් වටේ හිටියනේ. Tamanගේ පිරිසත් ඉන්න තැන මං කොහොමද සමාව ගන්න කියලා එයා හිතන්නේ නැති. ඊට පස්සේ එයා ඇහුවා හොඳයි මම සමාව නොගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? සමාව නොගත්තොත්ද? තමුන් සමාව නොගත්තොත් එහෙම ඔය මේ කැලෑවෙම වඳුරෙක් වෙන්නේ කිව්වා. මෙයා සමාව ගත්තේ නැහැ. හැබැයි යා ගෙදර ගිහින් කල්පනා කළා මේ බුදුවරු නිකන් ආවට ගියාට වචන කියන්නේ අනිවාර්යෙන් මට මේ වඳු තත්ත්වයක් හම්බ වෙනවා කියලා. කැලේ දැන් බලන්න මේ රාගය, ద్వේෂය, මෝහය, මානෙ මේ චරිත හතරෙන් ඉන්නකේ සරාගෝ, සදෝසෝ, සමෝහෝ, සමානෝ කියන පුද්ගලයෝ හතර දෙනා ඉන්නේ. ඒකෙන් යට වුණොත් පින්වත් නියා බලන්න එයාගේ සුගතියත් වහගන්න විදිය. ඒ මානෙ තිබ්බ නිසා අර සංඝයාගෙන් සමාව ගත්තේ නැහැ. හැබැයි ගෙදර ගිහින් කල්පනා කරලා බැලුවා මේ බුදුවරු ආවට ගියාට නම් වචන කියන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියාපු වචනේ මොකක් හරි සත්‍යයක් තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මම ටිකක් පරිස්සම් වෙන එක. මම නම් ටිකක් මගේ වචනේ නම් වරද්ද ගත්තා. හැබැයි මම ටිකක් පරිස්සම් වෙන්න ඕනි කියලා කල්පනා කළා. මොකද්ද මට විකල්පයකට යන්න පුළුවන්? දැන් බලන්න තිබ්බ මාන්නක්කාරකම. කැලේම හැදුවා පළතුරු ගස්. මල වස්සකාර කියනකොට අතු වලින් පැන පැනාව කියන වඳුරෙක් විදියට. දැන් මේ රාග ද්වේෂ මෝහ වලින් රාග ද්වේෂ මෝහ මාන කියන මේ චරිතාවර්ජන හතර තුලින් අනාථ වෙච්ච පුද්ගලයෙක් එයාගේ සුගතියත් වහගන්න විදිය නිවන ගැන කවර කතාවද? එතකොට රූපේ මිනුම් දණ්ඩක් කොට රූපේ කෙරෙහි පැහැදුණු තැනැත්තා කියලා මේ ලෝකේ පුද්ගලයෙක් ඉන්නවා. ඒ බඳු පුද්ගලයෙක් වෙන්නම එපා. රූපේ වැඩක් නැහැ. රූපේ ප්‍රාමාණික සාධකයක් නෙමෙයි අවබෝධයට. ඒකයි රූපේ නඩත්තු කරනවට වඩා හිත නඩත්තු කිරීම වටිනවා කියලා බුදුදහම කියන්නේ. හිත නඩත්තු කරනවා කියන්නේ හිත තවදුරටත් සුගතිය ගෙනියන මට්ටමට නඩත්තු කරන එක නෙමෙයි, හිතෙන් සම්පූර්ණ නිදහස් වෙන එක. හිතෙන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන් තැනක්, නිදහස් වෙන්න පුළුවන් ප්‍රතිපදාවක්, නිදහස් වෙන හැඩතලයක් බුදුරජාණන් වහන්සේ අපට බොහොම කරුණාවෙන් මතු කළා. බොහොම අනුකම්පාවෙන් අපට මතු කරලා දීලා තියෙනවා. එතකොට රූපේ මිනුම් දණ්ඩක් කරගෙන රූපයේ කෙරෙහි පැහැදුණු ලෝකයේ පුද්ගලයෝ ඉන්නවා. ඒ බඳු පුද්ගලයෙක් වෙන්න එපා හැබැයි ආර්ය ශ්‍රාවක. ඊළඟට ශබ්දේ මිනුම් දණ්ඩක් කොට හඬ කෙරෙහි පැහැදුණු තැනැත්තා කියලා තව දෙවෙනි කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ හඬ කෙරෙහි සමහර අය පහදිනවා. පින්වත්නි මේ හඬ කෙරෙහි පැහැදුනාට පස්සේ එයා බලන්නේ දැන් ওই හඬ කෙරෙහි පැහැදුනාම ලංකාවේ කවි බණ එහෙම කවි බණ කියලා පහුගිය කාලේ තිබ්බා. දැනුත් තියෙනවා. නමුත් ඉතින් කවි බණ කියන කෙනෙක් කියාගත්තා කමක් නැහැ. නමුත් ඒක ඔස්සේ කාටවත් අවබෝධයකට එන්න පුළුවන් වේද? මේ නිකන් කතාන්දරයක් අහලා අවබෝධය කරා යන්න පුළුවන් වේද? සද්ධාවට උදව්වක් හම්බ වෙනවා නම් බුදු ගුණ අපි කියන්න ඕන. නමුත් දැන් ශබ්දේම මිනුම් දණ්ඩක් කරගෙන පහදින එක ඒක රාගයටයි උදව්ව හම්බ වෙන්නේ. ඒක වෙන දෙයකට උදව්ව හම්බ වෙනව නෙමෙයි. ඒ නිසා ශබ්දේ සමහරට ලස්සනට බණ කියනවා හාමුදුරුවෝ කෙනෙක්. ඒකටම පහදින්න එපා. ලස්සනට බණ කියනවා. පහදින්න එපා. ඇයි? මේ කෙනෙකුට වචන තියනවා නම් ලස්සනට කතා කරන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන්. ඒක මිනුම් දණ්ඩක් කරගෙන පහදින්න එපා. එහෙනම් මොකටද පහදින්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ගුණයට පහදින්න, ධර්මයට පහදින්න, පොදුවේ සංඝයාට පහදින්න, පුද්ගලයෙකුට පහදින්න එපා. මටවත් පහදින්න එපා. වැඩක් නැහැ. පුද්ගලයෙකුට පහදින එක. ශබ්දේ මිනුම් දණ්ඩක් කරගෙන පහදින්න එපා. අනී ලස්සනයි බණ ටික ඒකටයි පැහැදුනේ කියලා කියන්න එපා. ධර්මයට පහදින්න. එතකොට ධර්මයට පහදිනවා නම් මට පූජා සත්කාර අවශ්‍ය නැහැ. හේතුව එයා ධර්මයටයි පැහැදිලා තියෙන්නේ. එයා ධර්මයටයි සංග්‍රහ කරන්න ඕන. මොකද මේක මගේ හිතේ උපන්න එකක් නෙමෙයිනේ. සමහර පැවිද්දෙක් වුණත් ඉන්න පුළුවන් නිකන් මට තමයි තේරුනේ, මම තමයි දන්නේ, මටමයි අවබෝධ වුණේ වගේ තමන්ව හුවා දක්වන කෙනෙක් ඉන්න පුළුවන්. තමන්ව ඉස්මතු කරලා මතු කරන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් හිටියට පින්වත්නි හොඳට මතක තියාගන්න එක දෙයක්. මොකක්ද? හඬට පැහැදුනොත් සමහරට ඒ හඬටම වශී වෙලා ඒ හඬ ඇසුරු කරගෙනම പ്രേත කොටස් අතර උපදින්න පුළුවන්. එහෙම අවදානමක අපි ඉන්නේ. හඬට පැහැදිලා. ඒකට පහදින්න එපා. ඊළඟට තවත් ඉන්නවා බුද්ධ දේශනාවේ තියෙනවා තුන්වෙනි කෙනා තමයි රූක්ෂ චර්යාව දැකලා ඒ රූක්ෂ චර්යාවට පහදිනවා.
රූක්ෂ චර්යාවට. ගොරෝසු චර්යාවෙන් දැන් අපි හිතමු 3 සිවුරෙන් විතරක් ඉන්නවා. ඒකට පහදිනවා. පාත්‍රය අතේ තියාගෙන ඉන්නවා. ඒකට පහදිනවා. එක වේලක් වළඳනවා. ඒකට පහදිනවා. ඊට පස්සේ කැලේ ඉන්නවා. ඒකට පහදිනවා. පන්සල් වලට එන්නේ නැහැ. හාමුදුරුව කෙනෙක් ඉන්නවා කැලේටම වෙලා ඉන්නවා. ඒ හාමුදුරුව පින්ඩපාතයට විතරයි එන්නේ. ඊට පස්සේ ඒ හාමුදුරුව කැලේට වෙලා ඉන්නවා. ඒ රූක්ෂ චර්යාවට. ඒ චර්යාව ධර්මයට වඩා බරයි තමයි. හැබැයි ඒ චර්යාවට පහදින්න එපා. මොකද ඒ රූක්ෂ චර්යාවට පැහැදුනොත් එයාට ඒ රූක්ෂ චර්යාව කෙරේ ඇතිවෙච්ච පැහැදීම නිසා උනත් සමහරට ධර්මයෙන් අයින් වෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ ආ රූක්ෂ චර්යාව පුරනවා අත්තිකිලමතානුയോഗයට අයිති දුෂ්කර වැඩපිළිවෙලකට යනවා. එයාට මජ්ක්‍ධිම ප්‍රතිපදාව මගේ හැලිලා යනවා. කවදාවත් රූක්ෂ ප්‍රතිපදාවට පහදින්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාලා මහණෙනි ටිකක් කනවා වගේ එකට පහදින්න එපා කියලා. ඒතකොට සංඝයාට පහදින්නේ මොන කාරණේ? දැන් උන්වහන්සේ අනේ කැලේමනේ ඉන්නේ එකයි අපි පැහැදුනේ එළියටවත් එන්නේ නැහනේ එකයි එහෙම කියන්න එපා. එහෙනම් මොකටද පහදින්නේ? පහදින්න සුපටිපන්න ගුණයට. පහදින්න උජුපටිපන්න ගුණයට. උජුපටිපන්න කියන්නේ ඍජු ගුණයට පහදින්න. ඍජු ගුණය කියන්නේ ප්‍රචණ්ඩකමද? නෑ. බැනගන්න එකටද? නෑ. ඍජු ගුණය කියන්නේ Facebook එකේ ලියන එකටද? නෑ. Facebook එකේ සටහන් කරන එකට ඒක නෙමෙයි. ඒක ඍජු ගුණය නෙමෙයි. මේක මහා නිවටකමක්. නියාලුකමක්. ඒ කියන්නේ නිවට නියාලු සමහර ඒ කියන්නේ ගිහි පැවිදි ඔක්කොම ඉන්න පුළුවන්. දැන් ඒ කියන්නේ ඒක හරි හානියක්. ඒවට සාදුකාර දෙන්න ගිහියොත් ඉන්නවා අවාසනාවකට. එහෙම ගිහියොත් ඉන්නවා. එතකොට මේ දැන් ස්වාමින් වහන්සේ නමක් අතර පවා අර්බුදයක් තියෙනවා නම් ඒ අර්බුදය මේ ඊටාම සාමකාමීව කතා කරලා අපේ ධර්ම විනී තියෙනවා ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමයක්. ඒක මේ යම්කිසි උද්දච්ච කෙනෙක් ලියන්න පුළුවන් Facebook එකේ ලියන්න පුළුවන් ගිහියෙක් වුණත් ඊට පස්සේ ඒකට සාදු කියන්න ගිහිය කොටසකුත් ඉන්නවා. ඒක අපේ ක්‍රමේ නෙමෙයි. ඒක අපේ ක්‍රමේ නෙමෙයි. අපේ ක්‍රමේ ඊට වඩා බොහොම ප්‍රශස්තයි. කතා බහ කරනවා. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳ ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ රූක්ෂ ප්‍රතිපදාව සමහර අයින හුවා දක්වනවා. මේ බලන්න අපි පාත්‍රයෙන් වළඳන්නේ කියලා ඒක හුවා දක්වනවා සමාජයට. ගිහි පැවිද්දකින්නත් පුළුවන්. මේ බලන්න අපි පාත්‍රයෙන් වළඳන්නේ ඒක ඒව හුවා දක්වන්න ඕනේව නෙමෙයි. ඒ කියන්නේ ඒකට පැහැදුනොත් එහෙම එයාට ධර්මයට එතකොට දැන් මම මේ කාරණේ කිව්වේ උජුපටිපන්නයි කියලා ගිහියෙක් වරද්ද ගන්න පුළුවන් නිකන් ඍජු බව කියලා නිකන් එකට එක කියන එක. ඒක උජුපටිපන්න නෙමෙයි. උජුපටිපන්න කිව්වේ මොකද්ද? දැන් සමහර අය ඉන්නවා උජුපටිපන්නයි කියන්නේ නිකන් ගැහුවොත් ගහනවා වගේ ඉන්න, බැන්නොත් බනිනවා වගේ ඉන්න. ඒක උජුපටිපන්නකම නෙමෙයි. උජුපටිපන්න කිව්වේ මොකද්ද? උජුපටිපන්නයි කියලා කිව්වේ ඔය කතාවට නෙමෙයි. උජුපටිපන්නයි කියලා කිව්වේ පින්වත්නි ලාභයයි අලාභයයි දෙකේ හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. අන්න උජුපටිපන්නකම. නින්දා ප්‍රශංසාව ඉදිරියේ හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. නින්දාව ඒකත් මාරපාක්ෂික ධර්මයක් විදිහට ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශංසාව ඒකත් මාරපාක්ෂික ධර්මයක් විදිහට ප්‍රශංසා කරන්නේ. ඒ කියන්නේ මාරපාක්ෂික ධර්මයක් විදිහට බැහැර කරනවා. සැප මාරපාක්ෂික ධර්මයක් විදිහට බැහැර කරනවා. අන්න උජුපටිපන්නයි. දුක ඒකත් මාරපාක්ෂික ධර්මයක් විදිහට බැහැර කරනවා. කීර්තිය ඒකත් මාරපාක්ෂික ධර්මයක් විදිහට බැහැර කරනවා. දෝෂාරෝපණය ඒකත් මාරපාක්ෂික. ඒ කියන්නේ මේ ලෝකයේ උභය අන්තය මාරපාක්ෂික ධර්මයන් හැටියට බැහැර කොට මැදින් ඉන්නවා. අන්න උජුපටිපන්නයි. දැන් උජුපටිපන්නයි කියන්නේ නිකන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ඍජු බව කියන්නේ ඕනෑම දෙයකට කොන්ද කෙලින් තියාගෙන කතා කරන එක. ඒ කියන්නේ දැන් පාලන තන්ත්‍රයටත් කතා කරනවා, ආර්ථික තත්වයටත් කතා කරනවා. නොයෙකුත් මේ ලෝකේ පවතින හැම එකටම Tamanගේ කට පාවිච්චි කරන එක උජුපටිපන්නකම නෙමෙයි. උජුපටිපන්න කිව්වේ ලෝකයේ අටලෝ දහම කියලා එකක් තියෙනවා. මේ අටලෝ දහම මත ලෝකෙ පෙරලෙනවා එක එක පැතිවලට. මේ පෙරලෙනකොට කෙලින් ඉන්නවා. ඒ කෙලින් ඉන්න එකට කියන්නේ උජුපටිපන්නයි කියලා. එතකොට මේ උජුපටිපන්නකම, ඥායපටිපන්නකම, සාමීචිපටිපන්න මේකට පහදින්න. රූක්ෂ චර්යාවට පහදින්න එපා. රූක්ෂ චර්යාවට පහදින්න එපා. රූක්ෂ චර්යාව තුල නිවීමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අර දුෂ්කර ක්‍රියාව කළ අවුරුදු 6ක්
ඒ තරම් රූක්ෂචර්යා කවදාවත් කරලා නැහැ කවුරුත්. එහෙනම් ඒකටයි පහදින්න ඕන. උන්වහන්සේ ඒක සාදුකාර දිය යුතු තත්වයක් නම් පින්වත්නි උන්වහන්සේ මජ්ක්‍ධිමා පටිපදාම අනුගමනය කරන්නේ. අද ඉන්නවා සමහර ගිහි උදවිය මේ සමහර පින්වත්නි පන්සලේ ඉන්න පුළුවන් බොහෝම සිල් ගුණධර්ම රකින්න කෙනෙක්. ඒ අපි දැකලා තියෙනවා පන්සල්වල ස්වාමීන් වහන්සේලා ඉන්නවා හරියට සිල් ගුණධර්ම රැකගෙන විකාලේවත් ආහාර ටිකක් ගන්නේ නැතුව. ඒ තරම් ගුණධර්ම රැකගෙන සමහර ශිෂ්‍යෝ දිහා නිකන් පීතෘ සෙනෙහසින් බලන එහෙම ගුරුවරු ඉන්නවා. හරියට එහෙම ඉන්නවා. එතකොට මේ ගුණධර්ම දියුණු කරගෙන ඉන්නවා සමහරට උන්වහන්සේ මේ වැඩි බණ කියන්නෙත් නැති කතා බහ කරන්නෙත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේගේ රූක්ෂචර්යාවක් පේන්නේ නැහැ. හැබැයි ගුණේ නැද්ද? ගුණේ තියෙනවා. රූක්ෂචර්යා කියලා හිතාගෙන ඉන්න කෙනා තුල සමහරට ගුණයක් නැති වෙන්නත් පුළුවන්. නිකන් එයා සමාජයට හුවා දක්වමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. මම නිකන් සිල්වත් මම තමයි ධර්මයේ දන්නේ මටයි ඔක්කොම තේරෙන්නේ වගේ තමන්ව එහෙම හුවා දක්වගෙන ඉන්නවා. සමහරට එහෙම ඉන්න කෙනා තුලට වඩා මම කියන්නේ ඇත්තටම වනාන්තරගතව හුදේකලාවේ ඔය ලංකාවේ ආරණ්‍ය සම්ප්‍රදාය තුල මහ පුදුම සිල් රකින්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා මේ පිරිස ඉන්න ඇසුරට එන්නවත් සමහර අය කැමති නැහැ හේතුව මේ මොකද මේක තව උන්වහන්සේලාට හරි උද්වේගකාරී වැඩි දැන් මේක. උන්වහන්සේලා දිනු කරපු මානසික මට්ටමත් එක්ක උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ප්‍රවේශයත් එක්ක උන්වහන්සේලාට මේක හරිම උද්වේගකාරී වැඩි. ප්‍රගති වේගය හරි වේගවත් උන්වහන්සේලාගේ චින්තනයට සාපේක්ෂව. ඒ නිසා උන්වහන්සේලා බොහොම සිල් ගුණ ධර්ම රැකගෙන වනාන්තරවල ලංකාවේ ආරණ්‍ය සම්ප්‍රදාය තුල හරියට ධර්මයේ දිනු කරගෙන ඉන්නවා. හරියට ධර්මයේ දියුණු කරගෙන ඉන්නවා. ඒ බඳු සංස්ථා බොහොම ප්‍රකට සංස්ථා ගණනාවක් ලංකාවේ තියෙනවා. එතකොට ඒ සංස්ථාවල සංඝයා ගැන නෙමෙයි අපි මේ කියන්නේ. සමහර විට මේ රූක්ෂ ප්‍රතිපදාවක් පෙන්නගෙන සමහර තාම ඒ රූක්ෂ ප්‍රතිපදාව පදනම් කරගෙන ඒක බිස්නස් එකක් කරගත්ත කෙනෙක් ඉන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් පවා. එතකොට ඒ වගේ තැනකට අහු වෙන්න පුළුවන් රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩක් කරගෙන පැහැදුනොත් ගිහියෝ හරියට ඒකට පහදිනවා. ගිහියෝ හරිය කැමති ස්වාමීන් වහන්සේ ටිකක් කනවා නම් හාමුදුරුවෝ කෙනෙක් මේ කම සිවුරක් පොරවනවා නම් ගිහියෝ හරිය කැමති ඒකට. ඒක විමුක්තියට කොච්චර උදව් වෙනවද කියලා පින්වත්නි හරියට හිතාගන්න බෑ. ඒකේ විමුක්තිය උපකාරාර්ථය අපිට හරියට තේරෙන්නේ නැහැ. ඒකට පහදින්න එපා. තව කෙනෙක් ඉන්නවා හතරවෙනි කෙනා. දැන් පළවෙනි කෙනා කවුද? රූපේ මිනුම් දණ්ඩක් කොටගෙන රූපයට පැහැදෙනවා. ශබ්දේ මිනුම් දණ්ඩක් කරගෙන ශබ්දයට පැහැදෙනවා. ඊළඟට රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩක් කොටගෙන රූක්ෂ චර්යාවට පැහැදෙනවා. හතරවෙනි කෙනා තමයි ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයට පහදිනවා. ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයට පහදිනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චත්තාරෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති. මහණෙනි මේ හතර දෙනාම ලෝකේ හම්බ වෙනවා කියනවා. රූපේ මිනුම් දණ්ඩක් කරගත්ත මිනිස්සයාට ඊට වඩා එකක් හම්බ වෙන්නේ නැහැ කියනවා. විමුක්තිය නම් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ශබ්දේ මිනුම් දණ්ඩක් කරගෙන පැහැදිච්ච මිනිස්සයාට නිකන් හඬට පැහැදුනාට පස්සේ ඒ හඬේ මිහිරටම පහදිනවා මිසක් මේ එතනින් එහාට යා ධර්මයක් අල්ලන්නේ නැහැ. රූක්ෂ චර්යාවට පැහැදිච්ච කෙනාටත් ධර්මයේ අහුවෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයේ කෙරෙහි පැහැදුනොත් ඒ ධර්මයේ විසින් ඔහුව නිවනවා. ඔහුව නිවනවා. ඒ ධර්මයේ විසින්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාරත්තා රජනීයේසු පිය රූපාබි නන්දිනෝ මෝහේන ආවුතා සත්තා බද්දා වඩ්ඩෙන්ති බන්ධනං. භාගතුන් වහන්සේ වදාරනවා රාගජං දෝස ජංචාපි මෝහජං චාපවිද්දසු කරුන්තා කුසලං කම්මං සවිගාතං දුකුද්දරං අවිජ්ජා නිවුතා පෝසා අන්ධ භූතා අචක්කුකා. බොහොම ලස්සන පාඩයක් මේක. මොකක්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක රූපේ මිනුම් දණ්ඩක් කරගෙන කවුරු හරි කෙනෙක් පැහැදුනොත් ඒ වගේම කටහඬ මිනුම් දණ්ඩක් කරගෙන පැහැදුනොත් ඒ පුද්ගලයා චන්දරාගේ වසඟයට යන්නේ කියනවා. අන්න බලන්න.
රූපේ මිනුම් දණ්ඩක් කරගෙන, ශබ්දේ මිනුම් දණ්ඩක් කරගෙන පැහැදුනොත් එයා මොකටද යන්නේ? චන්ද රාගේ වසඟයට යන්නේ කියලා. ඒ නිසා රූපය කියන්නේ මහා ප්‍රාමාණික සාධකයක් නෙමෙයි පින්වත්නි, අවබෝධය මනින්න. කටහඬ ලස්සනට බණ කියන එක ප්‍රාමාණික සාධකයක් නෙමෙයි. එයා තව දුරටත් වසඟයට යන්නේ චන්ද රාගේ වසඟයට. චන්ද රාගේ වසඟයට යන්නේ. එතකොට රූපේවත් ශබ්දේවත් මිනුම් දණ්ඩක් කරගන්න එපා. රූපේවත් ශබ්දේවත් මිනුම් දණ්ඩක් කරගත්තොත් එයා යන්නේ චන්ද රාගේ වසඟයටයි. එයා දන්නේම නැතුව අභ්‍යන්තරයේ වංචක ධර්මයක් විදියට චන්ද රාගේ වැඩෙන්නේ. එහෙනම් ඒක චන්ද රාගයටයි උදව්ව හැදෙන්නේ. එතකොට ඒ රූපයයි ශබ්දයයි මිනුම් දණ්ඩක් කරගත්ත තැනක ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර ඇති දේත් එයාට තේරෙන්නේ නැහැ. බාහිර ඇති දේත් එයාට තේරෙන්නේ නැහැ. ඒ ආත්මසින් මෙයාගේ ධර්මයේ අහුරාගෙන පින්වත්නි ආත්මසින් මෙයා ධර්ම මාර්ගයේ අහුරාගෙන එයා අවිද්‍යාවෙන්ම යට වෙලා යනවා. අවිද්‍යාවෙන්ම යට වෙලා යනවා. මෝහේන ආවුතා සත්තා බද්ධා වඩ්ඩෙන්ති බන්ධනං. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කෙනෙක්ගේ අභ්‍යන්තර දේත් එයා දන්නේ නැත්නම් බාහිර දේත් දකිනං. ඒ කියන්නේ අභ්‍යන්තර දේ දකින්නේ බාහිර දේ විතරක් දකිනවා. ඒ බාහිර දේ විතරක් දකින කෙනා ලාභ සත්කාරාදීන් පුද්ගලයාව මනින්න හදනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කෙනෙක්ගේ අභ්‍යන්තර දේත් දන්නේ නැත්නම් බාහිර වැඩපිළිවෙලත් ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා අභ්‍යන්තර දේ දන්නේ නැහැ. පුද්ගලයාගේ අභ්‍යන්තර ගුණධර්ම කොහොමද? උන්වහන්සේ හිත වැඩිලා තියෙන්නේ කොහොමද? උන්වහන්සේගේ සීලයක පමණද? සමාධියක පමණද? උන්වහන්සේගේ ප්‍රඥාවක පමණද? මේවා අභ්‍යන්තර දේ. මේ අභ්‍යන්තර දේ දන්නේ නැහැ. නමුත් බාහිර දේ දකිනවා. රූපේ දකිනවා, කොණ්ඩේ කපලා තියනවා දකිනවා, හිස රැවුල් බාලා තියනවා දකිනවා, සිවුර හොඳට පොරවන ඉන්නවා දකිනවා. බොහොම අකුලගත් අතපය තියාගෙන බොහොම සංයමයකින් කතා කරන බව දකිනවා. එතකොට ඒ වගේ තැනක පින්වත්නි ඒ පුද්ගලයාට අවබෝධය වැහිලා යනවා කියනවා. එතන ධර්මය අල්ලන්න බෑ කියනවා. හැබැයි කෙනෙක්ගේ අභ්‍යන්තර දේත් දන්නවා. අභ්‍යන්තර දේත් හොඳට දන්නවා. උන්වහන්සේ තුල වැඩිච්ච ධර්මයේ ගැන උන්වහන්සේ මතු කරන ඒ කියන්නේ අපිට කෙනෙක්ව මැනගන්න තියෙන ධර්මයේ හරහා. බාහිර වැඩපිළිවෙලක් දන්නවා. බාහිර කායික චර්යා, වාචසික චර්යා, මානසික චර්යා තුල උන්වහන්සේ ගනුදෙනු කරන විදිහක් දන්නවා. ඒ පුද්ගලයා ගනුදෙනු කරන විදිහක් දන්නවා. එතන පින්වත්නි ආවරණ රහිතව අභ්‍යන්තර දේත් බාහිර දේත් යම් ශ්‍රාවකෙක් විමසනවා නම් ඒ විමසන කෙනා තමයි ධර්මයේ පැත්තට සේන්දු වෙන්නේ. ඒකට තියෙන එකම ක්‍රමය තමයි ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයේ කෙරෙහි පහදින එක. වෙන විකල්පයක් නැහැ. ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන යම් වෙලාවක ධර්මයටම පැහැදුනොත්, ඒ කියන්නේ තමන්ව මනින්න තියෙන්නේ ධර්මයෙන්. ලෝකේ මනින්න තියෙන්නේ ධර්මයෙන් පින්වත්නි. එතකොට තමනුත් ලෝකයක් ධර්මයේ හරහා මනිනකොට තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ වැඩෙන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ වැඩෙනකොට එයාට පුළුවන් අත්දකින්න හැම තැනකින්ම තමන්ව විදර්ශනා කරන්න. ඒ නිසා ඔබට කරුණාවෙන් කියන්නේ හොඳට ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත ශ්‍රාවකයෙක් වෙන්න. ඒ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත ශ්‍රාවකයා තුළ රාගය ප්‍රහාණය වෙනවා. ද්වේෂය ප්‍රහාණය වෙනවා. මෝහය ප්‍රහාණය වෙනවා. මානය ප්‍රහාණය වෙනවා. රාග, ද්වේෂ, මෝහ, මාන ප්‍රහාණය වෙච්ච තැනක තමයි අවබෝධය කරා නැමුණු, අවබෝධය කරා ක්‍රමානුකූලව බර වෙච්ච ශ්‍රාවක භාවයක් ඇති වෙන්නේ. ඒතකොට ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන එයා මනින්නේ එයා මිම්ම විදියට ගන්න ධර්මය. ඒතකොට තමන් මනින මිම්ම ධර්මය. ඒතකොට එයා කයෙන් යමක් කළත්, වචනයෙන් යමක් කළත්, සිතින් යමක් හිතුවත් මේ මොහොතේ යා නව කර්ම සකස් වෙනවා නම් එයා ධර්මීය හරහා බලනවා. ඒතකොට මේ ධර්මීය හරහා බලන කෙනා පින්වත්නි බලාගෙන ඉද්දී නිවෙන්න පටන් ගන්නවා. බලාගෙන ඉද්දී නිවෙන්න. එතකොට ඒ ධර්මීය හරහා මනින කෙනා ධර්මීය හරහා තමන්ව මනින්න පටන් ගත්තට පස්සේ පින්වත්නි යා තුල හොඳට සිහිය වැඩෙන්න පටන් ගන්නවා. සිහිය වැඩෙනවා. හොඳට සිහිය වැඩෙනවා. එතකොට එතන සතිය වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත කෙනාගේ සතිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩිම සම්පූර්ණනේ අරහත්වයේදී. එහෙනම් දැන් ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත තැනක තමයි අරහත්වයට පාර කැපෙන්නේ.
අරහත්වයට පාර හැදෙන්නේ. ඒක මතුවෙන්නේ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්තද. ඒ වගේම ඒ ශ්‍රාවකයා තුළ හොඳට ධර්ම විජය වැඩෙන්න පටන් ගන්නවා. ධර්ම විජය. ධර්ම විජය හොඳට වැඩෙනකොට ඒ ධර්ම විජය බොජ්ජංගේ වැඩෙන්නේ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත කෙනා තුළ. මොකද එයා ධර්මයේනේ මිනුම් දණ්ඩ. එතකොට එයා තුළ වැඩෙන එයා හොඳට මිනුම් දණ්ඩක් විදියට ධර්මයේ ඔස්සේ තමන්ව විමසන්න තියෙන පංචස්කන්ධ ධර්ම ගැන, ආයතන ධර්ම ගැන, ස්කන්ධ ධර්ම ගැන, ධාතු ගැන, පටිච්ච සමුප්පාදය ගැන මේ සියල්ලම පිළිබඳව පින්වත්නි හොඳට නුවණ හදා ගන්නවා. හොඳට නුවණ හදා ගන්නවා. ප්‍රඥාවෙන් දත යුතු යම් කිසි ධර්මයක් තියෙනවා. ඒ ප්‍රඥාවෙන් දත යුතු ධර්මය තුල ශක්තිමත් වෙනවා. මොකද එයා ධර්මයේමනේ මිනුම් දණ්ඩක් කරගෙන ඉන්නේ. ධර්මයේමනේ මිනුම් දණ්ඩක් කරගෙන ඉන්නේ. එයා ආස්වාදයේ ප්‍රමාණයක් දන්නවා. එයි ධර්මයේනේ මිනුම් දණ්ඩ. ආදීනවේ ප්‍රමාණයක් දන්නවා. මේ අනිත්‍ය වෙලා යනවා, විපරිණාමයටපත් වෙලා යනවා, දුකටපත් වෙලා යනවා කියලා ඒකක් දන්නවා. මොකද ධර්මයේනේ මිනුම් දණ්ඩ. ධර්මයේනේ මිනුම් දණ්ඩ. එතකොට මේ ධර්මයේ මිනුම් දණ්ඩ නිසා යා ආදීනවේ ප්‍රමාණයද දන්නවා, නිස්සරණයක් දන්නවා. ඒ නිසා මේ චන්දරාගේ දුරු කරගත යුතු. දැන් මුලින් කිව්වා රූපයයි ශබ්දයයි මිනුම් දණ්ඩක් කරගත්තට පස්සේ චන්දරාගයයි වැඩෙන්නේ කියලා. දැන් මෙතන චන්දරාගයට ඉඩක් නැහැ. මොකද ධර්මයේනේ මිනුම් දණ්ඩක් කරගත්තේ. බුදුරජාණන් වහන්සේම වදාළේ කොහොමද? සාරත්තා රජනියේසු පිය රූපාබි නන්දිනෝ. මෝහේන ආවුතා සත්තා බන්දා වඩ්ඩින්ති බන්ධනං. යම් කෙනෙක් රූපයේ මිනුම් දණ්ඩක් කරගත්තොත්, කටහඬ මිනුම් දණ්ඩක් කරගත්තොත්, ෂෝක් බණ ටික ලස්සන්ට හාමුදුරුවෝ බණ කිව්වා කියන එක විතරක් ඇල්ලුවොත් ඒ පුද්ගලයාගේ මොකද්ද වෙන්නේ? චන්දරාගයයි වැඩෙන්නේ. එතකොට දැන් මෙතන එයා දන්නවා ධර්මී මිනුම් දණ්ඩක් කරගත්තාම එයා දන්නවා මේ ලෝකේ ආස්වාදයේ ගැනත් දුන්න යම් දෙයක් තියෙනවා නම් මේවායේ නිස්සරණයටමපත් වීමයි වටින්නේ. නිස්සරණී කිව්වේ මේවා කෙරෙහි පවතින චන්දරාගය දුරු කරගන්න එකයි වටින්නේ, වෙන නම් විකල්පයක් නැහැ කියලා පැහැදිලිව ඒ පුද්ගලයා දකිනවා. චන්දරාගය දුරු කර ගැනීම විනා වෙන කරන්න දෙයක්වත් නැහැ, කළ යුතු දෙයක්වත් නැහැ කියලා යා බොහොම පැහැදිලිව දකින්න පටන් ගන්නවා. පැහැදිලිව දකිනවා. එතකොට මේ පැහැදිලිව දකිනකොට යා ආස්වාද ආදීනව නිස්සරණ පිළිබඳ පැහැදිලිව දැනගන්නකොට එයා තුළ ධම්ම විජයයි වැඩෙන්නේ. ඒකට උදව් කළේ මොකද්ද? උදව් කළේ පින්වත්නි රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩක් කර ගැනීම නෙමෙයි. රූපේ මිනුම් දණ්ඩක් කර ගැනීමත් නෙමෙයි. ශබ්දේ මිනුම් දණ්ඩක් කර ගැනීමත් නෙමෙයි. ධර්මයේ මිනුම් දණ්ඩක්. පින්වත්නි කඩමල්ලක් ඇඳගෙන හරි කමක් නැහැ. බාගෙට ඇඳගෙන හරි කමක් නැහැ. ධර්මයේ මිනුම් දණ්ඩක් කරගන්න. එතකොට ලෝකයා බාගෙට ඇඳත් අපිට අවුලක් නැහැ. ලෝකේ බාගෙට ඇඳත් අපිට මොකද? රූපයයි ශබ්දයයි මිනුම් දණ්ඩු කරගත්තට පස්සේ තමයි ඇඳුම් අඳින්න හිතෙන්නේ. මේ එක එකනට ඇඳුම් අඳින්න ඉන්න වෙලාවක් අපිට නැහැ. එක එකනට ඇඳුම් අඳින්න ඉන්න වෙලාවක් නැහැ. මේ සංසාරයේ හරි උද්වේගකාරී ගමනකයි අපි ඉන්නේ. එක එකනට ඇඳුම් අඳින්න මේ ලෝකෙට සාධාරණී කර සම්ප්‍රදායට සාධාරණී කර සංස්කෘතියට සාධාරණී කර ලත වෙන්න නවතින්න වෙලාවක් නැහැ. ඒ නිසා ඔබට කියන්නේ ධර්මයේම මිනුම් දණ්ඩක් කරගන්න. ඒ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත තැනක ධම්මවිජේ බොජ්ජංගයයි වැඩෙන්නේ. ධර්ම විජේ වැඩෙනකොට එයා පින්වත්නි මේ ලෝකේ කවර පිනක් තුලවත් අතරමං වෙන්නේ. එයා මුළු විශ්ව ධාතුව තුල පවතින සියලු අත්දැකීම් ධර්මයේ ඔස්සේ ගලපනකොට හැම දෙයක් තුලම විදර්ශනා පරියායයි දකින්නේ. සෑම අත්දැකීමක් තුලම විදර්ශනා පරියායයි මේ පුද්ගලයා තුල දකින්නේ. එතකොට යාට ධර්මයේ මිනුම් දණ්ඩක් කරගන්නකොට යාට සංසාරය ගැන පේනවා, සංසාරික අවදානම පේනවා, සංසාර වෘතාන්තය දකිනවා, මේ සංසාර ප්‍රවෘත්තිය කෙබඳු එකක්ද කියලා තේරෙනවා. එතකොට මේ සංසාර ප්‍රවෘත්තියේදී අපට හම්බෙන්නේ සදාකාලිකවම නියතියක් විදිහට මනුස්ස ලෝකයේම නොවන බවක් දන්නවා. ඒ නිසා යාට මහ පුදුමාකාර වීරියක් ඇති වෙන්නේ. වීරියක් ඇති වෙන්නේ. ධර්මී කියන කැඩපතයි යා එතනට හසුරුවන්නේ. ධර්මී මිනුම් දණ්ඩක් කර ගැනීමයි එතනට හසුරුවන්නේ. එතකොට මොකද වෙන්නේ? වීරියයි වැඩෙන්නේ. බොජ්ජංග ධර්මයක් විදියට වීරිය වැඩෙනවා. බොජ්ජංග ධර්මයක් විදියට. ඒතර බොජ්ජංග ධර්මයක් විදියට වීරිය වැඩෙනකොට එයා තුල මහා අසහාය වීරියක් ඇති වෙනවා. කොහොම හරි සංසාරික ප්‍රවෘත්තියෙන් නිමාව අත්දැකිය යුතුයි. කොහොමද මේ වැඩපිළිවෙල තුල නිමාව සනිටුවහන් කරගන්නේ? කොහොමද මේ වැඩපිළිවෙල තුල මම ශක්තිමත් වෙන්නේ කියලා වීරියක් ඇති වෙනවා. ඒ වීරිය තුලින් යාට
හොඳට ධර්ම විජේ බොජ්ජංගේ ගැනත් අදහසක් තියෙන නිසා කල යුත්ත නොකල යුත්ත ගැන ඊටාම පැහැදිලි. කල යුත්ත නොකල යුත්ත පිළිබඳ ඊටාම පැහැදිලි. එතකොට ඒ කල යුතු භාවනාමය ඥානය ආදී වශයෙන් ගොඩනගාගත යුතු කුසලතාවයන් එයා තුළ ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ ගොඩනැගීම තුළ ඔන්න නිරාමිස ප්‍රීතිය අත්දකින්න තැනකට එයාගේ ජීවිතේ ගොඩනැගෙනවා. කාම ලෝකෙත් අත්දකින්න ප්‍රීතියක් වගේ නෙමෙයි. ධර්මයේ මිනුම් දණ්ඩක් කර ගැනීම නිසා අත්දකින්න ප්‍රීතියක්. ඒක චන්දරාගයට බර නැහැ. ඇසෙන් දකින්න ලෝකය ඇස මිනු රූපය මිනුම් දණ්ඩක් කරගෙන වාසය කරන කෙනා තුළ චන්දරාගයේ උපදිලා කාමයට බර කැමැත්තක් මේ භික්ෂුවක් දකිද්දි පවා ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙතන ඇති වෙන ප්‍රීතිය නික්කම්මයටයි බර. මේ උද්ගත වෙච්ච ප්‍රීතිය කාමයට බර නැහැ. මේ උද්ගත වෙච්ච ප්‍රීතිය නික්කම්මයටයි බර. නික්කම්මයට බර ප්‍රීතියක් මේ ශ්‍රාවකයා තුළ උපදිනවා. ඒක ප්‍රථම ධානයෙන් උපදින ප්‍රීතිය වෙන්න පුළුවන්. මොකද ප්‍රථම ධානයේ ප්‍රීතිය සහිතයිනේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියලානේ කියන්නේ. දෙවෙනි ධානයෙන් උපන් එකක් වෙන්න පුළුවන්. මොකද දෙවෙනි ධානයේ ප්‍රීතිය තියෙනවනේ. ඉතින් මේ විදියට මේ බොහොම ප්‍රීතිමත් ශ්‍රාවකෙක්. හැබැයි ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස විඳලා ඇති වෙච්ච ලාමක ප්‍රීතියක් වගේ ස්වභාවයක් නෙමෙයි මෙතන උද්ගත වුනේ. මෙතන උද්ගත වුනේ බොහොම නිරාමිස ප්‍රීතියක්. බොහොම නිරාමිස ප්‍රීතියක්. භාවනාව තුළින් අත්දැකපු අත්දැකීමක් මෙතන උදව් වෙලා තියෙනවා. මොකද එයාට වීරිය ඇති වුණේ සංසාරික පරිදාහය නිවා ගන්නටයි. ඒ වීරිය සංසාරික පරිදාහය නිවා ගන්න නම් එයාට භාවනාවෙන් තොරව ඒ බඳු වීරියක් හදා ගන්න පුළුවන් කියලා එයා විශ්වාස කරන්නේ නෑ. මෙතන සමහරට මේ ප්‍රීතිය උපන්නේ විය හැකි මෙතන ඒ පුද්ගලයන්ගෙන් වෙනස් පුද්ගලයාට සමහරට ස්කන්ධයන්ගේ උදේවැය දැකීම මත උපන් ප්‍රීතියක් වෙන්නත් පුළුවන් පින්නත්නේ. ඕකට භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් තියෙනවා යතෝ සම්මසති කන්දානං උදයබ්භයන් ලබති පීති පාමොජ්ජං කියලා. ස්කන්ධයන්ගේ උදේවැය දකින්න විට ප්‍රීති පාමොජ්ජයක් උපදිනවා කියලා. ඒතර ස්කන්ධයන්ගේ උදේවැය දකින්නකොට ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය දකින්නකොටත් ප්‍රීති පාමොජ්ජයක් උපදිනවා. යතෝ සම්මසති කන්දානං උදයබ්භයන් ලබති පීති පාමොජ්ජං. ස්කන්ධයන්ගේ උදේවැය දකින්නකොට යා තුළ යම් ප්‍රීතියක් උපදිනවා. එතකොට මේක අරමුණු ප්‍රතිබද්ධ ප්‍රීතියක් නෙමෙයි. අරමුණු ප්‍රතිබද්ධ ප්‍රීතිය රූපේ මිනුම් දණ්ඩක් කරගත්තම, ශබ්දේ මිනුම් දණ්ඩක් කරගත්තම, රූක්ෂ ප්‍රතිපදාව මිනුම් දණ්ඩක් කරගත්තම ඇති වෙන එක. නමුත් මෙතන ධර්මීය මිනුම් දණ්ඩක් කර ගැනීම නිසා ඇති වෙච්ච එකක් නිසා මේක අරමුණු ප්‍රතිබද්ධ නෑ. ඇසට ඉදිරියට එන රූපය අරමුණු වීම නිසා ඇතිවෙච්ච ඒ ප්‍රතිබද්ධතාවයෙන් ඇතිවෙච්ච ප්‍රීතියක් නෙමෙයි. ශබ්දය නිසා ශබ්දය මත උද්ගත වෙච්ච ප්‍රීතියක් නෙමෙයි. ඒක කාමයට බරයිනේ. අරමුණු ප්‍රතිබද්ධ ප්‍රීතියක් වගේ එකක් නෙමෙයි මෙතන උද්ගත වුනේ. අරමුණු වල ප්‍රතිබද්ධතාවයෙන් උපදින ප්‍රීතිය හැම වෙලාවකම මේ කාමාස්වාදයයි උපද්දවලා දෙන්නේ. පින්වත්නි, ප්‍රීතිය නැත්තම් ඒ හිතේ මොකක්ද උපදින්නේ? ප්‍රීතියට විරුද්ධ වචනේ මොකක්ද? ප්‍රීතියට විරුද්ධ වචනේ අරතිය. එතකොට රූපේ මිනුම් දණ්ඩක් කරගත්තොත් අරතියයි වැඩෙන්නේ. ශබ්දේ මිනුම් දණ්ඩක් කරගත්තොත් අරතියයි වැඩෙන්නේ. එතකොට ඒ බඳු ප්‍රීතියක් නෙමෙයි මෙතන කතා කරන්නේ. එතකොට මේ ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් විදිහට දියුණු වීමට හදලා දුන්නේ ධර්මයේ මිනුම් දණ්ඩක් කොට වාසය කරන එක. ඊළඟට පස්සද්ධියක් එතනම උපදිනවා. මොකද්ද පස්සද්ධිය? සිතේ කයේ සංසිඳිච්ච බවක් ඇති වෙනවා. රූපයේ ශබ්දයේ වගේ ඕලාරික අත්දැකීම් පදනම් කරගෙන දැන් කෙලෙස් ධර්ම හිත තුළට ජනිත වෙන්නේ නැහැ. ඒ බඳු ධර්මයක් හිත තුළට ජනිත වෙන්නේ නැති නිසාම පින්වත්නි සම්පූර්ණයෙන්ම සංසිඳිච්ච ගතියක් උපදින ඔයාගේ හිත තුළ. මේ සංසිඳීම ඇති වෙන්නේ ඇස් දෙක පියාගෙන ඉන්න එක මත නෙමෙයි. රූප නොබලා ශබ්ද නොඅහා ඉන්න එක මත නෙමෙයි. ධර්මීය මිනුම් දණ්ඩක් කරගෙන වාසය කිරීම මතයි මේ ස්වභාවය උද්ගත වුනේ. සංසිඳිච්ච ස්වභාවයක්. සංසිඳිච්ච ස්වභාවයක්. සැහැල්ලු භාවයේ නිසයි මේ తත්වය ඇති වෙලා තියෙන්නේ. හරියට නැවක් ගිලෙනකොට මුහුද මැද්දේ නැවක් ගිලෙනවා නම් නැවේ තියෙන ඔක්කොම විසි කරලා දාන්න වෙනවා. නැවේ බර සැහැල්ලු කරන්න වෙනවා. ගිලෙන එක අඩු කරන්න නම්.
ගිලෙන එක අඩු කරගෙන හිමීට සේන්දු වෙලා දූපතක් හොයාගෙන හිමීට දක්ෂ නැවියෙකුට ඒක අරන් යන්න පුළුවන් කොහොම හරි ටිකෙන් ටික හරි. ඉස්සෙල්ලා මේ නැවේ බර අඩු කරන්න ඕන හේතුව නැවේ බර අඩු කළොත් තමයි නැව ගිලෙන කාලය අඩු කරගන්න පුළුවන්. එතකොට අපිට කොහොම හරි හානිය අඩු කරගෙන යම් තාක් දුරට හරි බේරෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි නැව ගිලෙනවා නම් නැවේ බර තිබ්බොත් ගිලීමේ වේගය අතිශයින්ම වැඩි. යන්නේ වගේ කයේ සැහැල්ලුව අඩු වෙන්න පින්වත්නි සම්පූර්ණයෙන් මෙයාගේ හිත තුල පස්සද්ධියයි උපදින්නේ. ඒ පස්සද්ධියට පින්වත්නි උදව් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. පස්සද්ධියට උදව් කරන්නේ. පස්සද්ධියට උදව් කරන්නේ ධර්මයේ මිනුම් දණ්ඩක් කොට වාසය කරන එකයි. ඒ පස්සද්ධිය උපන්නට පස්සේ සැහැල්ලු භාවයත් එක්ක ඊළඟට උපදින ඊළඟ පඩිපෙළේ ඊළඟ පඩිය තමයි මොකක්ද? පස්සද්ධියත් එක්ක උපදින්නේ සමාධිය. කායයි මනසයි හොද්දටම සැහැල්ලු වෙච්ච පස්සද්ධිය පදනම් කරගෙනයි සමාධි සම්බොජ්ජංගයක් උපදින්නේ. සමාධි බොජ්ජංගේ උපදින්නේ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත තැනකයි. එතකොට ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්ත තැනක කෙනෙක්ගේ අභ්‍යන්තර දේත් එයා දන්නවා, බාහිර දේත් දන්නවා. එතන ආවරණ රහිතයි. විමසුම් නුවණට පහසුයි. වැහිලා තියෙන එක විමසන්න බෑනේ. වැහිලා තියෙන තැන්වල කොහොමද විමසන්නේ? විමසන්න බෑනේ. ආවරණ රහිතයි. එතකොට ඒ ආවරණ රහිත තැනක සමාධිය උපදිනවා පින්වත්නි. එතකොට මේ සමාධිය සමත වශයෙන්ුත් විපස්සනා වශයෙන්ුත් දෙවිදියකින්ම උපදව ගන්න අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. එතකොට මේ දෙවිදියෙන්ම උපදව ගන්න ඕන. පින කරත් පින තුලත් සමත ඒ කියන්නේ විදර්ශනා වශයෙන් ඒක විපස්සනා කර ගැනීම කුසලතා ඒ මොහොතේ අත්දකින්න හැම අරමුණක්ම හැම පුණ්‍ය සංස්කාරයක්ම විපස්සනා කිරීම කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ සමාහිත භාවය තුලින් ලෝකයේ ඇති වෙන නැති වෙන විදිය දැක්කට පස්සේ යාගේ හිත තුල උපේක්ඛා බොජ්ජංගය ඇති වෙන. උපේක්ඛා බොජ්ජංගය ඇති වෙන්නේ ධර්මීය මිනුම් දණ්ඩක් කරගත්ත තැනක විතරමයි. අතීත සංස්කාරයන් ගැන, අනාගත සංස්කාරයන් ගැන, ඊට පස්සේ වර්තමානයේ මේ මොහොතේ අත්දකින්න සියලුම පින් ගැන, පව් ගැන, ධ්‍යාන ගැන මේ සියල්ලම ගැන සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථ ස්වභාවයක් මේ හිත තුල උපදිනවා. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන මොකක්ද මේකට උදව් කළේ? ධර්මයේ කියන මිනුම් දණ්ඩ. චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ ඉදිරියේ මතු කොට වදාළ මේ ධර්මී නම් වූ අතිශය සුන්දර කාරණේ මිනුම් දණ්ඩක් කරගත්ත ශ්‍රාවකයා තුල තමයි මේ බඳු හිතේ මදහත් භාවයක්, උපේක්ෂා සහිත භාවයක් එයාගේ හිත තුල උපදින්නේ. එතකොට මේ ලෝකේ සැප වේදනාවක් ඇති වුණත් ඒ සැප වේදනාව ගැනත් ඇති වෙන නැති වෙන නිසා ඊටාම මධ්‍යස්ථ ස්වභාවයක්, මධ්‍යස්ථවයි සැපේට ප්‍රතිචාර දක්වන්නේ. මධ්‍යස්ථවයි. යම් දුක් වේදනාවක් ඇති වුණොත් ඒ දුක් වේදනාව පිළිබඳවත් බොහෝම මධ්‍යස්ථවයි ප්‍රතිචාර දක්වන්නේ. ප්‍රතිචාර දක්වන්නේ මධ්‍යස්ථවයි. යම් කිසි උපේක්ෂා සහගත වේදනාවක් ඇති වුණොත් ඒකටත් මධ්‍යස්ථවයි ප්‍රතිචාර දක්වන්නේ. එතකොට මොකද මෙතන රාග දේශ මොහ කැඩි ගියපු අවධියක් මේක. සියල්ල මුළු ලෝකේ යම්තාක් තියෙන සියලු දේවල් සම්බන්ධ උපේක්ෂා විහරණයක්, උපේක්ෂා සහිත භාවයක් තමයි ඒ හිත තුල පවතින්නේ, ඒ හිත තුල පවතන්නේ. ඊට පස්සේ පින්වත්නි අවැසි මේ සියලුම දේවල් ලෝකේ මේ පාරිසරික අත්දැකීම් යමත් සියල්ලම පිළිබඳ මධ්‍යස්ථ භාවයකින් විමසන කුසලතාවයක් ඇති වෙනවා. සියල්ලම පිළිබඳ මේ දක්වා දියුණු වෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශයන් පිළිබඳවද ඒ ශ්‍රාවකයා පිළිපදින්නේ අන්න ඒ ආකාරයටයි. ඒ ආකාරයටයි පිළිපදින්නේ. එතකොට මේ පිළිපැදීම මහා පුදුමාකාර උපකාරයක්, අනුග්‍රහයක් අපට හදලා දෙනවා. විශාල අනුග්‍රහයක්. ඒක ස්වල්ප අනුග්‍රහයක් විදිහට අපට සලකන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් ධර්මී මිනුම් දණ්ඩක් කරගත්ත තැනක තමයි ඒ බඳු සුන්දර උපේක්ෂා සහිත ශ්‍රාවක භාවයක් ඇති වෙන්නේ. ඊට පස්සේ උපේක්ෂා සහගත භාවය ගැනත් උපේක්ෂා සහගත වෙනවා. මොකද ධර්මයේ අපට මතක් කරනවා මේ ලෝකයේ සියල්ල පිළිබඳ උපේක්ෂා සහගත භාවයකට ආපු ශ්‍රාවකයා තුළ තමයි සදාකාලික නිවීම අත්දකින්නේ. එතකොට මේ උපේක්ෂා සහගත භාවය හදලා දෙන්නේ ධර්මයේ මිනුම් දණ්ඩක් කර ගැනීම. මොකක්ද ධර්මයේ? හේතුන් නිසා ඇති වෙනවා, හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙලා යනවා.
ඒ කියන්නේ මම මුලින් ඉඳලා කිව්වේ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ කියන එක මෙතන වැදගත් කියලා. මොහොතක් ගානේ ක්ෂණයක් ගානේ පටිච්ච සමුප්පන්නව ඇතිවි නැතිවි යන ක්‍රියාවලිය දැක්කට පස්සේ මේ ක්‍රියාවලිය ඉදිරියේ අත් දෙක බැඳගෙන බොහෝම උපේක්ෂාවෙන් කවර අත්දැකීමකට මුහුණ දුන්නත් ඒ කවර අත්දැකීමක් තුළ වුණත් උපේක්ෂා සහගතව මුහුණ දීමේ කුසලතාවයක් ඒ ශ්‍රාවකයා තුළ ගොඩ නැගෙනවා. ඒ නිසා මම ඔබට කියන්නේ පුද්ගල බාහිර චර්යාවලින් අපට පළක් නැහැ. පුද්ගලයාගේ වචන වලින් අපට පළක් නැහැ. බණ කියන හාඳුරුන්ගෙන් අපිට වැඩක් නැහැ. ඒ කියන්නේ ලොකු පළක් නැහැ. ඒතර මේ ලොකු පළක් තියෙන්නේ ඒ කියන ධර්මයේ මිනුම් දණ්ඩක් කරගත්තොත්. පුද්ගලයෙකුට පහදින්න එපා. එතකොට පුද්ගල සරණ විතරයි ඉතුරු වෙන්නේ. ධර්මයට පහදින්න. ඒ ධර්මයේ ඔබව ඊතර කරයි. ඊතර වෙනවද නතර වෙනවද කියලා ඔබට බාරයි. ඊතර වුණත් අපිට කමක් නැහැ. නතර වුණත් අපිට කමක් නැහැ. මිනුම් දණ්ඩක් කරගත යුතු ධර්මයේ ඔබ ඉදිරියේ ඔන්න අපි මේසෙන් තියලා තියෙනවා. වට වෙලා ඔබ ඉදිද්දී ඔබ මිනුම් දණ්ඩක් කරගත යුතු ධර්මයේ ඔබ ඉස්සරහා තියලා තියෙනවා. දැන් ඉතින් කැමැති කෙනෙකුට ඒක මිනුම් දණ්ඩක් කරගෙන නිවෙන්නත් පුළුවන්. ආකමැති කෙනෙකුට මේවා මොන කතාන්දරද කියලා බැහැර කරන්න පුළුවන්. බැහැර කරත් අපිට වැඩකුත් නැහැ. එකතු කරගත්තත් අපිට වැඩකුත් නැහැ. හේතුව එකතු කරගත්ත කෙනාට තමයි යහපත. එච්චරයි. එකතු කරගත්ත කෙනාට යහපත. එහෙනම් රූක්ෂ ප්‍රතිපදාවටවත් වචනයටවත් රූපයවත් මිනුම් දණ්ඩක් කරගන්න නැතුව ධර්මයේම මිනුම් දණ්ඩක් කරගන්න. ඒකටයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේ. ඒ ධර්මයේ තුලින් තමන්ට නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ බඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි